අයිබෝන් හත ශ්‍රේණියේ දෙවෙනි වීඩියෝ එක මේ වෙනකොට සමමිතිය කියන පාඩම අපි සම්පූර්ණයෙන්ම තියරි කරලා ඉවර කරලා තියෙන්නේ. මේ දැන් අපිට තියෙන්නේ තියරි වලින් පස්සේ අද තියෙන්නේ කුලක කියන පාඩම සහ ඊට කලින් මේ සම්මිතිය කියන පාඩමේ අභ්‍යාස ටික අපිට සාකච්ඡා කරලා ඉන්න වෙනවා. එතකොට සම්මිතිය අභ්‍යාස ගත්තොත් පළවෙනි පිටුවේ අපිට මොකුත් එහෙම අභ්‍යාස දෙල ඉතුරුන්නේ නැහැ. දෙවෙනි පිටුවේ තමයි අපිට අභ්‍යාස තියෙන්නේ. අයි මෙන්න අහනවා පළවෙනි එක පහත දැක්වෙන රූප අතරින් ද්විපාර්ශ්වික සමමිතික අක්ෂරයක් නිවැරදිව ඇඳ ඇති රූප තෝරා ඒවායේ අක්ෂර ලියන්න. අපි දන්නවා ද්විපාර්ශ්වික සමමිතික අක්ෂරයක් කියන්නේ ඒ අක්ෂය දිගේ නැමුවාම ගානට එක මතයක හිටින්න ඕනේ. අන්න එහෙම වෙනවා නම් තමයි අපි යාට කියන්නේ ද්විපාර්ශ්වික සමමිතික අක්ෂරයක් කියලා. පැහැදිලිනේ? බැයි මෙන්න මෙහෙම වුණා කියලා ගාන්ටේ අක්ෂයක් දිගේ නැමුවාම ඒ කොටස් දෙක සමාන හැඩයෙන් සමාන වුණාට විතරක් හරි වර්ගඵලයෙන් සමාන වන පමණින් ඒක ද්විපාර්ශ්වික සම්මිතික අක්ෂයක් වෙන්නේ නැහැ. ඒක සරලව මතක තියාගන්න. ගාන්ට එක මතයක හිටිනවා නම්. හරිනේ? යන් එහෙනම් මෙන්න පළවෙනි එක. ඔයාලට තියෙනවා A කියන රූපය බලපු ගමන් පේනවා එක මතයක හිටිනවා. එහෙනම් මෙන්න A කියන රූපය අපිට හරියනවා. B කියන රූප බැලුවොත් ඔයාලට ඒක අපි කොහොමද දන්නවා මේ ඍජු කෝණාශ්‍රයක් ඒක කොහොමදත් හරියනවා. C කියන රූපේ ඔව් ඒකත් බලපු ගමන් පේනවා ඒකත් හරියනවා. D කියන රූපේ හරියට බැලුවොත් බලන්න හරියට නැමලා බැලුවොත් ගානට එක උඩ හිටින්නේ නැහැ. එහෙනම් D කියන රූපෙට අපිට මේ කියන කතාවට හරියන්නේ නැහැ. E කියන රූපේ ඒකත් හිතලා බැලුවොත් නැමලා හරියන්නේ නැහැ. F කියන රූපේ කොහොමවත් හරියන්නේ A B C D නෑ E නෑ F හරියන්නේත් නෑ හේතුව ඍජු කෝණාශ්‍රය කියන එක අපි මුලින් නම් උදාහරණ වලට ගත්තා. ඒක විකර්ණ ඔස්සේ නැමුවාට කීයටවත් ඔයා වුණා නමල ගානට එකක් කපාගෙන කීයටවත් එක උඩේක හිටින්නේ නෑ. G හරි. G කියන්නේ සමචතුරාශ්‍රයක්. එයාට විකර්ණ ඔස්සේ එයා එක මතයක හිටිනවා. H කියන එකත් හරි. හරි. I කියන එක හරියන්නේ නෑ. J කියන එක හරි. K කියන එක හරි. L කියන එක හරි. එහෙනම් ඔන්න අපිට පිළිගන්න පුළුවන් උත්තර ටික A B C G H J K L. ඔන්න ඔය උත්තර ටික තමයි අපිට පිළිගන්න පුළුවන් වෙන්නේ. හරි. බලන්න ප්‍රශ්නාංක 2. පහත සඳහන් ප්‍රකාශ අභ්‍යාස පොතේ පිටපත් කරගෙන ඒ නිවැරදි ඒවා ඉදිරියෙන් හරි ලකුණද වැරදි ඒවා ඉදිරියෙන් වැරදි ලකුණද යොදන්න. හරි. ඉතින් පුළුවන් නේ හරි එක ඉස්සරහෙන් හරි දැම්ම වැරදි එක ඉස්සරහෙන් වැරදි දැම්ම. දැන් මෙන්න පළවෙනි එක ද්විපාර්ශ්වික සමමිතික රූපයක සමමිතික අක්ෂර දෙපසින් වූ කොටස් දෙක හැඩයෙන් හා වර්ගඵලයෙන් ඔව් ඒක කොහොමත් හරියනවා. ද්විපාර්ශ්වික සමමිතික රූපයක් නම් මොකද වෙන්නේ? එයාගේ දෙපැත්තේ කොටස් දෙක හැඩයෙන්ුත් සමානයි වර්ගඵලයෙන්ුත් සමානයි. එහෙනම් ඒක හරි. හරිනම් මෙන්න ඊළඟ එක ද්විපාර්ශ්වික සමමිතික රූපයකට සමමිතික අක්ෂ එකකට වැඩියෙන් තිබෙන අවස්ථාවද ඔව් එකකට වැඩියෙන් තියෙන අවස්ථාව වුණ තරම් අපිට හම්බ වෙනවා. ඒකත් හරි. වෘත්තාකාර ආස්තරයක සමමිතික අක්ෂ ගණන සමචතුරස්‍රාකාර ආස්තරයක සමමිතික අක්ෂ ගානට වඩා වැඩි. ඕනේ වෘත්තයකට අපිට කියන්න බැරි තරම් අනන්තයක් වෙනකන් සමමිතික අක්ෂ තියෙනවා. අරකට ඍජු කෝණාශ්‍ර සමමිතික තියෙන්නේ 4යි. ඒකත් හරි. මෙන්න අංක 4 ද්විපාර්ශ්වික සමමිතික රූපයකට තිබිය හැකි උපරිම සමමිතික අක්ෂ ගණන එකකි. ද්විපාර්ශ්වික සමමිතික රූපයකට තියෙන්න පුළුවන් එකක් නෙමෙයි ඊට වැඩිය තියෙන්න පුළුවන්. සමමිතික අක්ෂ දෙකක් ඇති සමමිතික රූපයක් එක් සමමිතික අක්ෂයක් ඔස්සේ කපා කොටස් දෙකකට වෙන් කළ විට එක් එක් කොටස සමමිතික වේ. සමමිතික අක්ෂ දෙකක් ඇති සමමිතික රූපයක් එක් සමමිතික අක්ෂයක් ඔස්සේ කපා ඔව් හරි. ඉතින් එකකට කපලා මෙහෙම එක උඩ එක තිබ්බම අමුමස් සම්පාත වෙන්න එක. හරි ඒකත් හරි. එච්චරයි. ඒ තමයි ඔයාලට තිබ්බ පළවෙනි අභ්‍යාසය. හරි මම යනවා මේ දෙවෙනි අභ්‍යාසය නම් මම ඔයාලට කරන විදිහ කිව්වා. එහෙනම් ඔයා ගානට ඇදලා නම් ඔයාගේ උත්තර හරි. මොකද කරන්නේ අපි? එයාගේ ඉතුරු කොටස් ටික පහත සඳහන් එක් එක් රූපය අභ්‍යාස පොතේ පිටපත් කරගෙන ද්විපාර්ශ්වික සම්මුතික රූපයක් ලැබෙන පරිදි එය සම්පූර්ණ කරන්න අපි කළා නේද? අදාළ චිත් ටික ලස්සනට තියාගත්තා. යා කළා උත්තරේ ගත්තා. පුළුවන් නේ කරන්න. හරි. ඉතින් මේ විදිහට චිත් ටික තියාගෙන ඔයා ඒ ගණන් පහ හදලා දාන්න පුළුවන් එක්ක ටියුට් එකේම. එහෙම නැත්නම් පොතේ ලස්සනට කළත් හොඳයි. ඊළඟ එකක් කරලා මෙතන අරවල හරි මේක ඇඳලා හරි සම්මිතික අක්ෂ එකක් තියෙන රූප අපි ඕන තරම් දන්නවා. ඔයාගේ වාක්‍ය පොතේ එහෙම තියෙන එහෙනම් අපිට බලලා වැඩේ කරන්න පුළුවන්. හරි ඉතින් එහෙම තමයි. මේ සම්මිතිය කියන ඇත්තරම ගොඩාක් ලේසි පාඩමක්. මේ විභාගයට ප්‍රශ්න එනවා කෙටි ප්‍රශ්න තමයි එන්නේ. ලොකු ප්‍රශ්න බොහෝ දුරට එන්නේ නැහැ සම්මිතියෙන්. අපිට ගොඩක් ලේසියෙන් කරගන්න පුළුවන්. හරි. එහෙනම් මෙන්න අපි දැන් යනවා අපේ අද පාඩමට. මෙන්න අපිට අද දෙවෙනි වීඩියෝ එකෙන් කරන්න තියෙන පාඩම තමයි කුලක. කුලක අහන්නකො මේක අලුත් වචනයක් හේතුව මේක අපි 6 දී ඉගෙනගෙන නැහැ.
7 තමයි කුලක කියන ඒවා ඉස්සල්ලාම හම්බෙන්නේ. 7න් පස්සේ 8 හම්බ වෙනවා, 9 හම්බ වෙනවා, 10 හම්බ වෙනවා, 11 හම්බ වෙනවා. සහ වල විභාගෙත් හම්බ වෙනවා. ඉතින් අන් මේ 7න් තමයි කුලක කියන එක ඉගෙන ගන්න පටන් ගන්න. මෙන්න මෙහෙමයි අහන්න. කුලකයක් කියන්නේ පොදු ලක්ෂණයක් අනුව වෙන් කර ගන්න පුළුවන් සමූහයක්. ඒ කියන්නේ පොදු වෙන්න ඕනේ ලක්ෂණය. මම කියනවා මෙන්න මෙහෙම අහන්නකො. සතිය දවස්. ඔයාගෙන් ඇහුවා සතිය දවස් ටික තියෙන්නේ සවුන්දා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා. නේද? මගෙන් ඇහුවත් තියෙන්නේ ටික. වෙන කාගෙන් හරි ඇහුවත් තියෙන්නේ ටික. පැහැදිලිද කියන්නේ? අන්න ඒ වගේ පොදු ලක්ෂණයක් අනුව වෙන් කර ගන්න පුළුවන් සමූහයකට තමයි අපි කියන්නේ කුලක කියලා. මම අහනවා මෙහෙම. ඉංග්‍රීසි හෝඩියේ සොරා ගුරු. අපි දන්නවා ඔයාගෙන් ඇහුවත් තියෙන්නේ A E I O U, මගෙන් ඇහුවත් තියෙන්නේ A E I O U, වෙන කෙනෙක්ගෙන් ඇහුවත් තියෙන්නේ ඔය පහමයි. තේරෙනවද? නම් පොදු ලක්ෂණය කියන එක මම කියනවා මෙහෙම. 1ත් 10ත් අතර ඉරට්ටේ සංඛ්‍යා. ඉතින් ඔයාට තියෙන්නේ 2 4 6 8මයි. මට තියෙන්නේ 2 4 6 8මයි. පැහැදිලිනේ? හරි. අන්න එහෙම පොදු ලක්ෂණයක් අනුව වෙන් කරගන්න පුළුවන් සමූහයකට තමයි අපි කියන්නේ කුලකයක් කියලා. පැහැදිලිනේ? හරි. ඉතින් එහෙනම් මම දැන් කුලකයක් නොවන එකක් මම කියනවා මෙහෙම. ඔයාට කියනවා උසගස්. උසගස්. ඔයා උසයි කියන ගස්මට මමත් උසයි කියන්නේ නෑනේ. ඇයි උස කිව්වම අපිට ප්‍රමාණයක් බෑ. මීට වඩා උසයි නම් ඒත් උසයි. මේ ගොඩක් උස නම් ඒත් උසයි. අපිට ඉන්න ප්‍රමාණයක් නෑ. නම් පොදු නෑ, නිශ්චිත නෑ. අන්න ඒවට කොට කුලකයක් කියලා කියන්න බෑ අපිට. පන්තියේ ඉන්න ලස්සන ළමයි. ඔයාට ලස්සනයිද මටත් ලස්සන? නෑ යන්නේ. අන්න ඒවට අපි කුලක කියන්නේ. අන්න ඒවා කුලක සහ කුලක නොවන ඒවා වෙනස ඔයා තේරුම් ගන්න ඕනේ. හරි නම් මෙන්න කුලකයක් කියන්නේ පොදු ලක්ෂණයක් අනුව වෙන් කර ගන්න පුළුවන් සමූහයකට. ලියන්න මේ මර කුලකයක් යනු කියලා තියෙනවා හරියට. එතනින් ලියන්න. එතනින් ලියන්න. මේ කුලකයක් යනු කියන එක ඉස්සරහින් ලියන්න. පොදු ලක්ෂණයක් අනුව 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 වෙන් කර ගත හැකි සමූහයක් 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 කුලකයක් ලෙස හඳුන්වයි. කුලකයක් ලෙස හඳුන්වයි. කුලකයක් ලෙස හඳුන්වයි. පැහැදිලිනේ? හරි නම් මෙන්න උදාහරණ කියලා තුනක් තියෙනවා. අපි උදාහරණ තුන දාමු. මෙන්න මේ මම කියනවා පළවෙනි එක අහගන්නකො. සතිය දවස්. පොදුයිනේ. ඔයාට තියෙන දවස් 7ම තමයි මටත් තියෙන්නේ. අන්න එහෙනම් පොදු ලක්ෂණයක් අනුව වෙන් කරපු සමූහයක්. ඊළඟට මම කියනවා ඉංග්‍රීසි හෝඩියේ සොරාහු. ඉංග්‍රීසි හෝඩියේ සොරාහුරු. අන්න පොදුයි. ඔයාට තියෙන අකුරු ටිකම තමයි මටත් තියෙනවා. මෙන්න මම කියනවා 1ත් 10ත් අතර ඉරට්ටේ සංඛ්‍යා. 1ත් 10ත් අතර ඉරට්ටේ සංඛ්‍යා. බලන්න ඔයාට තියෙන ටිකම තමයි මටත් තියෙන්නේ. පැහැදිලිනේ? හරියට ලස්සනට උදාහරණ තුන දාගන්න. 1 2 3 කියලා තියෙනවා. ඔයාලට උදාහරණ තුන දාගන්න විතරයි ඕනේ.
හරිද? ඒ තුන හරිද? හරි. ඕකට අදාළව ඔයාලට අභ්‍යාසයක් තියෙනවා මෙන්න මෙහෙම. මේ වෙලාවෙම කරලා දාමු ඕනනම්. අභ්‍යාසය 1. නැත්නම් මේ වෙලාවෙම නෑ පස්සේ කරමු. දැන් එපා. පහත දැක්වෙන ප්‍රකාශ අභ්‍යාස පොතේ පිටපත් කර ඒවා අතුරින් පුලකයක් නිශ්චිතව අර්ථ දැක්වෙන ප්‍රකාශ ඉදිරියෙන් හරි ලකුණද එසේ නොවන ඒවා ඉදිරියෙන් වැරදි ලකුණද යොදන්න. හරිනේ. 2013 වර්ෂයේ පැවති පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 100ට වඩා වැඩි ලකුණු ලැබූ සිසුවෝ වැඩිද කරන්න 100ට වඩා ගත්ත සිසුවෝ හිතන්නකෝ. මුළු ලංකාවෙම නෙවෙයි කියන්නේ. ඔයාට මුළු ලිස්ට් එකක් දුන්නොත් මුළු ලංකාවෙම ඔයාට 100ට වඩා ගත්ත ටික තෝරලා ගන්න බැරිද? නම් පොදුයිද නැද්ද? පොදුයි. ඒ කියන්නේ ඔක්කොමට මතක තියනවා නේ මං කියලා. ඔයාලා ලිස්ට් එක දුන්නොත් මෙන්න මුළු ලංකාවේ ප්‍රතිඵල 100ට වඩා වැඩි කට්ටිය මට තෝරලා දෙන්න කියලා බැරිද තෝරන්නේ? ආයෙනම් කුලකයක් ටිකක් ලොකු කුලකයක් කමන්නේ නැහැ. දක්ෂ ගායකයෝ. හරියන්නේ නැහැ. ඔයා දක්ෂයි කියන අය නෙමෙයි මම දක්ෂයි කියන කුලකයක් නෙමෙයි වැරදි දාන්න ඕනේ. හරි ඒ විදිහට හරි වැරදි දාන්න දැන් නෙමෙයි වීඩියෝ එකෙන් පස්සේ. හරිනේ. හරිනම් මෙන්න අපි යනවා ඊළඟ කොටුවට. මෙන්න මෙහෙමයි. අහන්න. අපි සාමාන්‍යයෙන් කුලකයක් මේ මෙහෙම කිව්වට මේ මෙහෙම කුලක කියන්නේ නැහැ. කුලක කියන්නේ සංගල වරහන් ඇතුළේ. අපි සංගල වරහන් කියන්නේ මෙන්න මේවට. මෙන්න මේවට කියනවා මොන වරහන්ද? සංගල වරහන්. සංගල වරහන් කියලා. හරිද? අපි සාමාන්‍යයෙන් කුලකයක් නිරූපණය කරන්නේ සංගල වරහන් ඇතුලේ සංගල වරහන් තුල. පැහැදිලිනේ කියන්නේ සහ මෙන්න මෙහෙමයි තවත් කාරණා කිහිපයක්. නම් දැන් ඔයාලට මම කියන්නම්කෝ මේ කුලක තුනම කියලා. මම මේ කුලක තුනම ওই විදිහට වචනයෙන් හරියට විස්තර කළොත් මම කියනවා මගේ සතියේ දවස් කියන කුලකේ මම මොන්න ගන්නවා සංගල වරහන් ඇතුලේ යනවා සතියේ දවස්. ඔන්න මගේ කුලකේ මම හරියටම වචනයෙන් විස්තර කරලා තියෙන්නේ දැන්. හේතුව සංගල වරහන් දවස්. සහ අපි ඕනම කුලකයක් නම් කරන්නේ ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අකුරකින්. ඔයාට කැමති අකුරක් ගන්න පුළුවන්. හැබැයි කැපිටල් එනම් ඔයා ඕනම කුලකයක් නම් කරන්නේ ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අකුරකින්. පැහැදිලිනේ කියන්නේ. අර මම තව කුලකයක් ගත්තොත් මෙහෙම. ඉංග්‍රීසි හෝඩියේ ස්වර අකුරු කියන එක. ඉංග්‍රීසි හෝඩියේ ස්වර අකුරු. හරියට සංගලවන ඔයාලා කැමති අකුරක් දාගන්න මට ඒක කමක් නැහැ. මම දාන්නම් F කියලා. ඔන්න. ඔයගේ නම් දැනගන්න කාරණා දෙක මොකක්ද? අපි කුලකයක් නිරූපණය කරන්නේ මේ වරහන් මේවට කියන්නේ සංගල වරහන් කියලා. සහ කුලකයක් නම් කරන්නේ ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අකුරකින්. පැහැදිලිනේ? හරි තවත් එක කාරණයක් තියෙනවා. දැන් ඔයාලා හිතන්නකෝ මේ සතිය දවස් කියන කුලක මේ තියෙන්නේ වචනෙන් විස්තර කරලා. මේකම අපිට මෙයාගේ අවයව විදියට කියනවා. අවයව ටික මොනවද? සවුන්ද, අඟහරුවාද, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා. හරිද? ඒක අපි ඊළඟට බලමු. දැනට පළවෙනි කාරණේ දැනගන්න ඕක. මොනවද? කුලකයක් සාමාන්‍ය නිරූපණය කරන්නේ සංගල වරහන් ඇතුලේ සහ කුලක නම් කරන්නේ ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අකුරු වලින්. හරි මෙහෙමයි. ඔයාලට තියෙනවානේ ලොකු කොටුවක් මෙහෙම පළවෙනි කීවෙනි පිටුවද? පස්වෙනි පිටුවේ යට. ඒ කොටුව ඉස්සල්ලාම කෑලි දෙකකට බෙදන්නේ මේ පැත්ත කෑල්ල පොඩි ඈ මේ පැත්ත ලොකුයි. ඒකේ සංගල වරහන දාලා මේක නම් කරගන්න මේකට කියන්නේ අපි සංගල වරහන කියලා මේ පොඩි පැත්තේ. සංගල වරහන කියලා පොඩි පැත්තේ ලොකු පැත්තේ ලියන්න ඕනේ තමයි මම දැන් කියන්නේ. හරි එහෙනම් ඉස්සල්ලාම කොටුව දෙකට බෙදාගෙන මේක නම් කරගන්න හැමෝම ටක් ගාලා සංගල වරහන් කියලා දැම්මා. මෙතන ලියන්න එපා. මෙතන ලියන එක මම කියන්නම්.
හරි. මේ මොකුත් නෑ සකල වරහන් විතරයි මම යන්න කිව්වේ. හරිද? හරි දැන් එනවා අනිත් පැත්තේ තරුවක් දාන්න අනිත් පැත්තේ කොටුවේ අනිත් පැත්තේ මුලින් තරුවක් දාලා ලියන්න මම කියන එක මෙහෙම. ලියන්න මෙහෙම තරුවක් දාලා. තරුවක් දාලා. කුලකයක් සාමාන්‍යයෙන් සංගල වරහන් තුල ලියා දක්වන අතර ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අකුරකින් ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අකුරකින් නම් කරනු ලබයි. පැහැදිලිනේ? එහෙනම් හරි. එහෙනම් අපි දැනගන්න ඕනේ මෙන්න මේ කිව්ව කාරණේ. තවත් චුට්ටක් ඉන්නමු. දැන් ඔයාලට තියෙනවා මෙන්න කොටුව ඉවරයි. ඔයාලට තියෙනවා උදාහරණ දෙක දාගන්න. එතන උදාහරණ කියලා. 1 2 දාන්න මෙතන. අර 1 2 කියලා අංක දාලාමයි තියෙන උදාහරණක ඔයාලට තියෙන මේ දෙක ලියා ගන්න විතරයි. කොටුවට පහලින්. හරිද? හරි ඔන්න එහෙනම් ඒ කුලක දෙකම නම් කරලා ඉවරයි. පැහැදිලිද හැමෝටම එනම් පළවෙනි කාරණේ නම් ආයි කුලකයක් නිකන් ලියන්නේ අනිවාර්යෙන් සංගල වරහන් ඇතුලේ ලියන්න ඕනේ. ඔයාලට කැමති කැපිටල් අකුරක් දාගන්න පුළුවන්. හරි චුට්ටක් ඉන්න. දැන් අපි දැන් ඊළඟ කැලට යන්න කලින් මෙන්න මේක චුට්ටක් දැනගෙන ගියා නම් අපිට වැඩේ ලේසි. මම මෙහෙම කුලකයක් ගන්නවා. හොඳට අහගන්නකො. මම ගන්නවා මෙන්න මගේ කුලකේ A සමානයි මම වචනෙන් විස්තර කරන්නේ මෙහෙම. හරියට අහගන්න. මහරගම යන වචනයේ අකුරු ඉස්සලාම ඕගොල්ලෝ තීරණය කරන්නකො මේ කුලකයක්ද නැද්ද කියලා. ඔයාගෙන් ඇහුවොත් මහරගම කියන්න ඕන අකුරු මොනවද කියලා මයන්න ඕනේ රයන්න හයන්න ඕනේ රයන්න ඕනේ ආයි මයන්න ඕනේ කියන්න ඕනේ නෑ. හරිද කියන්නේ? දැන් අන්න ඒකට මේ කුලකයක්. ඔයාට කියනවා මේ කුලකේ තියෙන මෙන්න මේවට මම කියනවා මේ කුලකේ මට අවයව ටික මට මේකේ ඕනේ. මොනවද මේක දාලා අවයව මේ අකුරු ටික මොනවද? මයන්න තියෙනවා ඊළඟට හයන්න තියෙනවා හරි ඊළඟට රයන්න තියෙනවා ඊළඟට ගයන්න ආයි මයන්න ඕනේ. ඒ කියන්නේ
ඔන්න ඕකයි කියන්න මට ඕනේ. කුලකයක් මෙහෙම අවයව විදියට දැම්මහම මේ තියෙන්නේ වචනයෙන් විස්තර කරපු කුලකේ. මේ තියෙන්නේ යාගේම අවයව ටික. එතකොට මේ අර වෙන වෙන මේ වට ක්‍රමහදදා වෙන් කරලා ලියන මේවට අපි කියනවා අවයව කියලා. මොනවද කියන්නේ? අවයව. දැනගන්න විශේෂ කාරණේ කුලකයක එක අවයවයක් දාන්නේ එක පාරක් විතරයි. එහෙනම් නැත්තම් මට ආයි මයන්නක් අකින් දාන්න තිබ්බනේ. එහෙම දාන්නේ නැහැ. කුලකයක එක් අවයවයක් එක්වරක් පමණයි නිරූපණය කරන්නේ. පැහැදිලිනේ හැමෝටම? හරි. දැන් මෙහෙමයි. ඔයාගේ උදාහරණ දෙකක් දීලා ඉවරනහම යටින් පොඩ්ඩක් ඉදිරියට වෙන්න ඇතිනේ. ගහන්න ඉරක් උදාහරණ දෙක ඉදිරියට ඉවර වෙලා ගහන්න ඉරක් ගහන්න ඉරක් ගහන්න ඉරක් හරිද? හරි. ලියන්න යටින් තරුවක් දාලා මෙහෙම ගිරා ගැහුවා යටින් තරුවක් දාලා කමන්නේ මේ කලුර වලින් පහළට ගියා. දැන් යන්න එපා මොකද මේ ටිකක් දාගන්න ඕනේ. ලියන්න මෙහෙම කුලකයකට අදාළ දෑ කුලකයකට අදාළ දෑ කුලකයකට අදාළ දෑ කුලකයකට අදාළ දෑ අදාළ දෑ එම කුලකයේ අවයව ලෙස හඳුන්වන අතර එම කුලකයේ අවයව ලෙස හඳුන්වන අතර කුලකයක එක් අවයවයක් කුලකයක එක් අවයවයක් එක්වරක් පමණක් නිරූපණය කරනු ලබයි. පැහැදිලිනේ? හරි නම් මෙන්න මෙහෙමයි. ඒ කියලා දැම්ම සංගල වරහන් ඇතුලේ මහරගම යන වචනේ අකුරු කියා දාන්න. ඊට පස්සේ යටින් ඒ සමානයි කියලා මෙහෙම සංගල වරහන් ඇතුලේ අවයව ටිකක් දාන්න. ඊතලයක් දාලා මේ අවයවයක් කියලා නම් කරගන්න. මේවට තමයි අවයව කියන්නේ. හරි මේක ලස්සනට දාගන්න. එතන යටින් පහළට ගියාට කමන්නේ නැහැ. කළු කොටුවෙන් පහළට වෙනකට කමන්නේ නැහැ. හරිද? හරිද? එහෙනම් කුලකේ හරි වචනයෙන් විස්තර කරන්නේ මේක. මේ තමයි අවයව ටික. එහෙනම් ඔයාලට දැන් පුළුවන්.
යන් නම් පිටු අංක 6ට. දැන් වැඩේ ගොඩක් දන්නේ හින්දා වැඩේ ලේසියි. පොඩ්ඩක් අද අමාරු පාඩමක් නෙමෙයි ලොකු ගාණක් විභාග වෙන පාඩමක්. හරි. අහන්නකො. මේ කැලල කළාම පැත්තරම් පාඩම ඉවරයි වගේ තමයි. එහෙනම් මේ කැලල ඔයා හරියට වහගන්න වැඩේ ඉවරයි. අහන්නකො. කුලකයක් ලියා දැක්වීම හා නිරූපණය. දැන්ට මේ ඔයාට ඔක්කොම තියෙනවා ක්‍රම තුනක්. මම මේ වෙනකොට ක්‍රම දෙකක් ඔයාට කියලා ඉවරයි. අනික ඔය දෙකටත් වඩා ලේසි. අහන්න. මෙන්න මේකයි. පළවෙනි ක්‍රමය තමයි කුලකයක් ලියා දක්වන පළවෙනි විදිය තමයි වචනයෙන් විස්තර කිරීම. මොකෙන්ද? වචනයෙන් විස්තර කිරීම. උදාහරණයක් දෙන්නම්කො වැඩේ ලේසි එතකොට. වචනයෙන් විස්තර කිරීම. ඔය ඕකෙදි කරන්නේ ඔය කුලකය වචනයෙන් සංගල වරවණක් දාලා ඉංග්‍රීසි හෝඩියේ කැපියල් ලකුණක් දාලා විස්තර කරන එක. මම උදාහරණයක් කියන්නම් මෙහෙම. මම ගන්නවා හොඳට අහගන්න. 1ත් 15ත් අතර හොඳට අහන්න. 15ත් අතර ඉරට්ටේ සංඛ්‍යා කුලකය. ඉරට්ටේ සංඛ්‍යා කුලකය. හරිද? හරි. හැබැයි දැන් මම කිව්වොත් ඔයාලා දෙන කුලක. හැබැයි ඔයා මේක මෙහෙම කුලක තියන්නේ හේතුව දැන් අපි දන්නවා කුලකේ දාන්නේ සංගල වරහන් ඇතුලේ. නම් කරන්නේ ඉංග්‍රීසි හෝඩියේ කැපියල් අකුරකින්. දන්නවනේ වැඩේ. මෙන්න මම කියනවා මම අර කුලක ලියනවා ලස්සනට. එන වචනයෙන් විස්තර කරන්නේ අරකම තමයි. 1ත් 15ත් අතර ඉරට්ටේ සංඛ්‍යා ආයිසරයක් අමුතුවෙන් කුලකේ කියලා ලියන්න දෙයක් නැහැ. හේතුව සංගල වරහන් ඇතුලේ දාපු ගමන් අපි දන්නවා මේ කියන්නේ කුලකයක්. එහෙනම් මෙන්න A කියලා මම නම් කළා 1ත් 15ත් අතර ඉරට්ටේ සංඛ්‍යා. පැහැදිලිනේ කියන්නේ. ඉතින් කොහොම තමයි අපි වචනයෙන් විස්තර කරන්නේ කුලකය. හරි මම කියනවා අංක 2 මෙහෙම. අවයව ස්වරූපයෙන් විස්තර කිරීම. අවයව ස්වරූපයෙන් විස්තර කිරීම. මේකත් අපි මේ වෙනකොට දන්නවනේ. මෙන්න මේ කුලකෙම තමයි මම මේ කියන්නේ. A කියලා මේ හින්දා නම් කරනවා A කුලකෙම හින්දා. එහෙනම් මේකට අදාළ අවයව ටික එක අවයවයක් එකපාරයි. හරි බලමුකෝ. මෙන්න කියන්න අවයව ටික 1ත් 15ත් අතර පටන් ගන්න වෙන්නේ 2කින් 2 4 6 8 10 12 14 ඔතනින් එහාට බෑ 15ට අතර කිව්වහම 15ට අඩු වෙන්න බෑ. මෙන්න කුලකේ අවයව ස්වරූපයෙන් විස්තර කරන විදිහ. හේතුව මේ දෙකම අපි මේ වෙනකොට දන්නවා. නේද? මෙන්න මගේ යනවා අංක 3. මේක අරකට වඩා ලේසි. මේවට කියන්නේ වෙන් සටහන. වෙන් රූප සටහනකින් නිරූපණය. වෙන් රූප සටහනකින් නිරූපණය. අහන්න වෙන් රූපයක් කියන්නේ සංවෘත රූපයක්. හැබැයි අපි සාමාන්‍යයෙන් ගන්න වෘත්තයක්. එහෙනම් අපි කරන්නේ රවුමක් ඇඳලා වෘත්තයක් ඇඳලා අර අවයව ටික දැන් මෙච්චර යම්දු කතාවක් නෑ. වෘත්තයක් ඇඳලා මෙන්න අවයව ටික 2 4 6 8 10 12 14 නම් කළා මගේ අක්ෂරේ. මොකද්ද මගේ අක්ෂරේ? ඔන්න වෙනම විදි තුන. එක තමයි වචනයෙන් විස්තර කිරීම. සංගල වරහණක් ගත්තා වචනයෙන් ලිව්වා. එච්චරයි. ඊළඟට අවයව ස්වරූපයෙන් සංගල වරහණක ඒ අදාළ අවයව ටික ලිව්වා. වෙන් රූපයක් කියන්නේ රවුමක් තුල අවයව ටික දෙන්න. පැහැදිලිනේ කියන්නේ. හරි. ලියන්න මෙහෙම. කුලක ලියා දැක්වීම හා නිරූපණය කියලා උඩම අර හරියක් වගේ දාලා තියෙනවා කඩේ පිළි දෙකක්. ඒ කියන්නේ ලියන්නකො මෙහෙම. ලියන්න මෙහෙම. කුලක ලියා දැක්වීම සහ උඩම කුලක ලියා දැක්වීම සහ කුලක ලියා දැක්වීම සහ නිරූපණය සඳහා නිරූපණය සඳහා නිරූපණය සඳහා නිරූපණය සඳහා නිරූපණය සඳහා පහත ක්‍රම තුන පහත ආකාර තුන කියන ක්‍රම නෙමෙයි පහත ආකාර තුන
පහත ආකාර 3 යොදා ගනී. යොදා ගනී. යොදා ගනී. අංක 1. හරි අංක 1 දැන් මේ අංක 1 ගාව තියෙනවනේ 1 ගාවලුයි 1 ගාව කඩිරෙන් නෙමෙයි ලියන්නේ. කඩිරට මෙහා අර චූටි ඉලි කැලලට මෙහෙන් ලියන්නේ. චූටි ඉලි කැලලට මෙහෙන් පේලි දෙකකට වගේ ලියන්නේ. ඊළඟ මං කියන්නේ වෙන පාටකින් ලියන නැත්නම් කඩිරේ ලියන පාටත් එක්ක පැටලෙයි. වෙන පාටකින් අංක 1 ඉස්සරහෙන් කඩිරට මෙහෙන් ලියන්න මං කියන එක තේරි දෙකකට වගේ කඩිරට යන්න එපා. අංක 1 වචනයෙන් විස්තර කිරීම. කඩිරට යන්න එපා. අංක 1 වචනයෙන් විස්තර කිරීම. වචනයෙන් විස්තර කිරීම. වචනයෙන් විස්තර කිරීම. හරිද? හරි. දැන් කඩිරේ ලියන්න. ඒ ඉස්සරහා කඩිරෙන් ලියන්න මෙහෙම. ඒ ඉස්සරහා කඩිරෙන් ලියන්න මෙහෙම. ඒ ඉස්සරහා කඩිරෙන් ලියන්න මෙහෙම. මෙහිදී අදාළ කුලකය සංගල වරහන් තුල විස්තර කර පහත පරිදි ලියනු ලැබේ. හරිද? හරි එතනම යටින් උදාහරණයක් දාගන්න අංක 2කට යන්න එපා. එතනම යටින් මේ උදාහරණයේ සමානයි කියලා සංගල වරහන් ඇතුලේ මේක ලස්සනට දාගන්න. වෙන පාඩ පාවිච්චි කරන්න නැත්නම් ඕක එක කොඩේ ලිව්වොත් කැත වෙයි. හරිද? හරි. එහෙනම් මෙන්න අංක 1 හරි ලියන්න අංක 2 යන්න අංක 2 ගාවට. අංක 2 ගාවට කඩේකට යන්න එපා. ඊට මෙහෙන් දැන් දන්නවනේ. අංක 2 ලියන්න. අවයව ස්වරූපයෙන් විස්තර කිරීම. 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 හරිද? හරි ලියන්න එන ඉස්සරහා කඩේට ලියන්න අංක 2කට අදාළව. මෙහිදී කුලකයට අදාළ අවයව කුලකයට අදාළ අවයව සංගල වරහන් තුල සංගල වරහන් තුල නිරූපණය කරනු ලබන අතර එක් අවයවයක් එක්වරක් පමණක්
එක්වරක් පමණක් ලියනු ලැබේ. හරි නේද? එහෙනම් මෙන්න එතන යටින් අංක දෙකට දාලා උදාහරණේ අය කියන අංකලා අවයව ටික දාගන්න. හරිද? නම් ඔන්න අවයව ස්වරූපයෙන් විස්තර කරලත් ඉවරයි. ලියන්න අංක 3 වෙන් සටහනකින් නිරූපණය. වෙන් සටහනකින් නිරූපණය. ලියන්න ඉස්සරහට මෙහෙම. මෙහිදී කුලකයට අදාළ අවයව සංවෘත රූපයක් සංවෘතයි කියන්නේ වට වෙච්ච රූපයක්. ඒ ලෝකේ සම්මතිය සාමාන්‍ය අපි ගන්නෙ වෘත්තයක්. ඒ වරහන් ඇතුලේ දාන්න වෘත්තයක් තුල ලියා දක්වනු ලැබේ. පැහැදිලිද කියන්නේ? හරි. එහෙනම් යටින් වගේ දාගන්නකො අර ගොඩාක් යට යන්නකො උදාහරණ 30. මේක දාගන්න රවුමක් ඇතුලේ මේ අවයව ටික දාලා ඒ කියන නම් කරගන්න. මන්ට හරිද? ඉතින් ඕක තමයි ආකාර තුන. ඔය විදිහට තමයි අපි දැනගන්න ඕනේ. හරිද? දැන් ඔළුවට එන්න ඕනේ එහෙනම් කුලකේ නිරූපණය කරන්න පුළුවන් ආකාර තුනයි. එකක් තමයි ඒක සංගල වරහන් තුලේ වචනයෙන් විස්තර කරන්න පුළුවන්. ඊට පස්සේ අවයව විදිහට දාන්න පුළුවන්. ඊට පස්සේ වෙන් රූපයක් විදිහට දාන්න පුළුවන්. හරි.
දැන් මොන අපිට තියෙනවා උදාහරණයක් මම උදාහරණ වලට කරලා පෙන්නන්නයි යන්නේ. මම උදාහරණේ අර ඒක කුට්ටක් වැරදි මේක මේ 1ත් 10ත් 10කට දාගන්න. 1ත් බිඳුවත් අතර තියෙන 1ත් 10ත් අතර කරගන්න. 1ත් 10ත් අතර ඉලක්කයේ සංඛ්‍යා කුලකය. හරි මෙන්න අහන්නකො. විදි 3යි. එක තමයි වචනයෙන් විස්තර කිරීම. වචනයෙන් විස්තර කිරීම. ඔයාට කැමති අකුරක් දාගන්න පුළුවන් කියලා ඔයාලා දන්නවනේ. මම ඔන්න සංගල වරහන් ඇතුලේ දානවා වචනෙන් මොකද්ද 1ත් 10ත් අතර ඉලක්කයේ සංඛ්‍යා. 1ත් 10ත් අතර ඉලක්කයේ සංඛ්‍යා. ඉලක්කයේ සංඛ්‍යා මම නම් කරනවා. ඔයා හැම එකම A කියලා ඕනේ නැහැ. මම විනාපුරකින් නම් කරා මම ගන්නවා D කියලා. ඔයාට කැමති අකුරක් දාගන්න පුළුවන් කැපිටල්. ලේසියෙන් ඉතින් බාහිර වෙන මොකුත් නැහැ. A තියෙන කුලකෙම සංගල වරහන් ඇතුලේ ලිව්වා. ඊළඟට මෙන්න මගේ දෙවනි විදිය තමයි අවයව ස්වරූපයෙන් විස්තර කිරීම. අවයව ස්වරූපයෙන් විස්තර කිරීම නම් අවයව ටිකයි දැන් ලියන්න ඕනේ සංගල වරහන් ඇතුලේ. මම ලියනවා මෙන්න මගේ මම ගන්නවා D කියන කුලකෙමයි අවයව ටික කිව්වොත් 2 4 6 8 10 ගන්න බෑ හේතුව 10ත් අතරනේ කියන්නේ 10ත් එක් කිව්වනම් 10ත් ගන්නවා. ඉතින් ඒ ටික ඔක්කොම නා මොකද එකම අවයවයේ දෙතුන් පාර ලියවෙන්නේ නැහැ එකම සංඛ්‍යාව නේ. හරි. එහෙනම් මෙන්න අවසාන විදිය තමයි වෙන් සටහනක නිරූපණය. වෙන් සටහනක නිරූපණ. ඉතින් බාන්න උච්චර තමයි මේ මුළු පාඩමේම තියෙන්නේ. ඔයක තමයි අපි දැනගන්න ඕනේ. එහෙනම් මෙන්න මම කරනවා රවුමක් ඇතුලේ 2 4 6 8 නම් කරා නම් කරන්න ඕනේ කුලකයේ D කියලා. ඉතින් ඕක තමයි අපි දැනගන්න ඕනේ. මේ තියෙන්නේ ඔයාගේ උදාහරණාංක 1. හරිද? ඉන්න චුට්ටක් ඉවර නැහැ. ඔයාගේ ලියන්න ගන්නත් එපා. ඔයාගේ උදාහරණ 1 ඔය හරි. ඊළඟට මෙන්න පොතේ මම ඔයාගේ ටියුට් එකේ මේ සම්පූර්ණ පැත්තක් එනවා. මම තව මේ අනිත් පැත්තෙන් තව උදාහරණයක් ඔයාලට යනවා. පළවෙනි උදාහරණ ඔයාගේ පොතේ ලියවලා දෙනවා. මම කියනවා මෙන්න මෙහෙම. මෙන්න මගේ දෙවෙනි උදාහරණේ මෙහෙම කියනවා. ආරකමක මහරගම. මහරගම නැතු වෙන එකක් නේද? අනුරාධපුර. ආ නෝ රා ද පු ර. මෙන්න මගේ වචනයක් තියෙනවා අනුරාධපුර. ඔක්කොම සිම්පල් දෙමුකෝ. ඔන්න මගේ වචනයක් තියෙනවා අනුරාධපුර කියලා. මගේ කුලක තමයි මෙන්න මේ වචනේ අකුරු. වචනයේ අකුරු. හරිද? දැන් ඔන්න අනුරාධපුර වචනේ අකුරු. දැන් මම ඔන්න අකුරු කුලකය. තාම මම කුලකයක් විදියට ලිව්වේ නෑ. ඔන්න මට දෙන ගාන. මෙන්න මගේ පළවෙනි එක තමයි වචනයෙන් විස්තර කිරීම. මම ආයි වචනයෙන් විස්තර කිරීම කියලා ලියන්නේ නෑ. ඔයා දැනගන්න නම් මම මේක තමයි මගේ අංක 1. එක විදිය වචනයෙන් විස්තර කරනවා. ඔයාට කැමති අකුරක් ගන්න. මම ගන්නවා F කියලා. මම වෙන්න ඕනේ ඕකම තමයි. මොකද්ද? අනුරාධපුර නේද? වචනේ අකුරු කුලකේ කියලා ඕනේ නැහැ සංගල වරන් හින්දා. වචනයේ අකුරු. පැහැදිලිනේ? හරිනම් මෙන්න මම යනවා අංක 2ට. 2 කියන්නේ F මොකද්ද? ඒක අවයව ස්වරූපයෙන් කියන්න අවයව ටික හැබැයි එක අවයවයක් එකපාරයි. නම් මෙන්න A අකුර ඕනේ හරි, N අකුර ඕනේ, U අකුර ඕනේ, R අකුර ඕනේ, I A අකුර ඕනේ නැහැ. I D අකුර ඕනේ, I A අකුර ඕනේ නැහැ. I P අකුර ඕනේ, I U අකුර ඕනේ නැහැ. එකපාරක් ලිව්වා. R අකුර ඕනේ නැහැ. එකපාරක් ලිව්වා. A I ඕනේ නැහැ. නම් මෙච්චරයි එන්නේ අවයව ස්වරූපයට. පැහැදිලිනේ? මෙන්න අපේ අවසාන ආකාරය තුන්වෙනි ආකාරය වෙන් සටහන. නම් වෙන්න ඕන රවුමක් ඇඳා අකුරු ටික A N U R D P එකපාර තමයි ඒකෙත් දාන්නේ මෙන්න F කුලකය. දැන් ඉතින් හැමෝටම පැහැදිලි වෙන්න ඕනේ. ඉතින් ඔය තුන තමයි ආකාර තුන. එක වචනයෙන් විස්තර කරනවා, දෙක අවයව ස්වරූපයෙන්, තුන වෙන් සටහන. දැන් කරන විදිහ හරියටම අහගන්න. ඔයාගේ පිටු අංක 6 යට තියෙනවා උදාහරණ අංක 1.
ඒක අපි මේක තියෙනවා 1ක් 10ක් විතර යටි සංඛ්‍යා එයාගේ යටින් මෙයා ඊළඟට ටියුට් එක ගන්න මෙතනින් දෙකට බෙදන්න අංක 2 දාලා මේ සෙට් එක දාගන්න. හරි විනාඩි 5ක් දෙන්නම්. ඉක්මනට ඉවර කරන්න. ඉක්මන් කරන්න. හරිද? ඉක්මන් කරන්න.
හරිද? එහෙනම් ඔය විදිහට තමයි උදාහරණ ටික අපිට දෙන්න ඕනේ. පුළුවන් නේ හැමෝටම වර්ග 3 විදි 3 හරි. එහෙනම් ඉන්න අභ්‍යාසෙට පිටු අංක 7 දැන් නෙමෙයි දැන් ඔයා බලා ගන්න මම කියන්නේ. පහත දී ඇති එක් එක් කුලකයේ අවයව සියල්ල සංග්‍රහවරහන් තුල බැටරි තියලා ලියන්න. වාන්න පළවෙනි එක ඉස්සරහෙන්ම ලියා දාන්න. පළවෙනි එක ඒත් කියලා තියෙනවා සතියේ දවස්. එහෙනම් වෙන්න ඕනේ මොකක්ද? ඔයා ඒක ඉස්සරහෙන්ම දාන්න ඒකෙම තමයි. ඒ කියලා දැම්ම සතියේ දවස් ටික අවයව දෙන මොනවා සවුන්දා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා ඔය විදිහට හතම ලියලා දැම්ම. ඊළඟට B තියෙනවා. මෙහෙම බිංදුවක් 10ක් අතර ප්‍රථමක සංඛ්‍යා අදාළ ටික 2 3 4 නෑ 5 7 ඔය ටික ලියා දැන් පුළුවන්. ඉතින් ඒක තමයි පළවෙනි අභ්‍යාසය තියෙන්නේ. පුළුවන් හැමෝටම හරියන්න. ඊළඟට අංක B ඉහත සඳහන් ඇති කුලක වලට අනුව පහත ප්‍රකාශ සත්‍ය හෝ අසත්‍ය බව. සත්‍යයි නම් ඉස්සරහන් සත්‍යයි කියලා ලියන්න. අසත්‍යයි නම් අසත්‍යයි. බලන්න පළවෙනි එක සෙනසුරාදා ඒ කුලකයේ අවයව කියලා. ඔයා ලියපු ඒ කුලකේ බලන්න සෙනසුරාදා කියන එක තියෙනවානේ සතිය දවසක්. එහෙනම් ඒක හරි සත්‍යයි. තේනවද කියන්නේ? ඒ විදියට බලලා ඉස්සරහන් සත්‍යයි නම් සත්‍යයි ලියන්න, අසත්‍යයි නම් අසත්‍යයි ලියන්න. හරි නේද? හරි මෙන්න අංක 2. ඔයාට දෙන්නේ අවයව ටික. පළවෙනි එක K කුලකය වෙන යන රවුමක ඔය අවයව ටික දැම්මා. K කියන නම් කළා. මේ ඊළඟට අවයව නිශ්චිතවම හඳුනාගත හැකි පොදු අර වචනයෙන් විස්තර කරන්න කියන්නේ නිශ්චිත. හොඳට මතක තියාගන්න ඕක. නිශ්චිතව හඳුනාගත හැකි පොදු ලක්ෂණය කියන්නේ වචනයෙන් විස්තර කරන. ඒ කියන්නේ නම් වචනයෙන් විස්තර කළා මොකක්ද මේ? හරියට එකත් නැත්නම් 1 සිට 20 දෙක 4 ගුණාකාරය. වැරදිද කවුරු හරි කිව්වොත්? හරිනේ. 20 අහු වෙනවනේ එතකොට. එහෙම නැත්තම් එකත් 21ත් අතර 4 ගුණාකාර. ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ එකම දේ වෙන්න ඕනේ නෑ. හැබැයි කවුරු හරි කියනවා නම් එකත් 25ත් අතර 4 ගුණාකාර කියලා හරියන්නේ නෑ. එතකොට 24ත් අවුල. ඒක මේකේ නෑ. මේ ටික විතරක් අහුවෙන්න. හරියට සීමාව දාලා ලී පරාස ලියන්න ඒක මෙතන කරන්න ඕනේ. හරි. යන්නේ එහා පැත්තට අංක 3. ඉහත එක් එක් කුලකය අවයව සියල්ල සගල වරහන තුල ලිවීමෙන් ලියා දක්වීමෙන් කුලක ලියන්න. බැරිද ලියන්න? නම් මෙන්න හැම කුලකයක්ම ලියන්න ඕනේ. සහ තව එකක් අහනවා වෙන් සටහනක තුනම රෝමි දක්වා එක ගත්තා කියන්නකො. ඉස්සල්ලාම අවයව ටික 10ට ප්‍රථමක සංඛ්‍යාවම ලියනවා 2 3 5 7. ඔන්න අවයව ස්වරූපයෙන් නම් කරන්න වෙනවා P අකුරෙන්ම. ඊළඟට ඒක එයාගේ B ඒකමායි වෙන් රූප එකක් වෙනවා 2 3 5 7 නම් කළා P අකුරෙන්. ඔය විදිහට රෝම ඉලක්කම් 1 රෝම ඉලක්කම් 2ත් ඔයගේ උත්තර දෙක ඕනේ 3ත් ඕනේ. ඒ වගේ උත්තර ටික මෙතෙන් ලියන්න. පැහැදිලිනේ කියන්නේ. හරි මෙන්න අවසානට 6ත් 25ත් අතර ඇති පහේ ගුණාකාර යන කුලකය නිශ්චිතව හඳුන්වන්නේ ඕකමනේ. මොකද්ද සංගල වරහන් ඇතුලේ ලිව්වා 6ත් 25ත් අතර පහේ ගුණාකාර අකුරක් දැම්මා. ඊළඟට අර දෙක කරගන්න පුළුවන්. පැහැදිලිනේ. ඉතින් එච්චරයි. අමාරු දේවල් මොකුත් නැහැ. මේ තුන තමයි දැනගන්න ඕනේ. මොනවද? කුලකයක් කියන්නේ නිශ්චිතව හඳුනා ගන්න පුළුවන් සමූහයකට. පොදු ලක්ෂණයක් මගින් වෙන් කර ගන්න පුළුවන් සමූහයකට. එක ඊළඟට කුලකයක් සාමාන්‍යයෙන් ලියන්නේ සංගල වරහන් ඇතුලේ. සහ කුලක නම් කරන්නේ ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අකුරකින්. ඒක තමයි ඊළඟ කාරණේ. ඊළඟට කිව්වා කුලක අවයව විදිහට දානකොට කුලකයක එක් අවයවයක් දාන්නේ අපි එකපාරයි. පැහැදිලිනේ. ඊළඟට කුලක නිරූපණය කරන ආකාර 3ක් තිබ්බා. වචනයෙන් විස්තර කිරීම, ඒක තව විදිහකට ප්‍රශ්නය අහනවා නිශ්චිතව හඳුනාගත හැකි පොදු ලක්ෂණයක්. ඒ කියන්නේ වචනෙන්ම තමයි. හරිනේ. සහ ඔය කිව්ව කාරණා ටික තමයි තියෙන්නේ. ඒකට පාඩම සම්පූර්ණයෙන්ම ඉවරයි. ඔයාලට තියෙනවා අභ්‍යාස මෙන්න මේවා. ඉන්න ආයසරයක් ටියුට් එකේ ආපස්සට ආවොත් ඉස්සල්ලාම පහ පිටුවේ මැද තියෙනවා අභ්‍යාසයක්. හරි වැරදි දාන්න කුලකයක්ද නැද්ද කියලා. දැන් මේක හොඳටම දන්නවා. හරි ඊළඟට තියෙනවා 7 පිටුවේ සහ 8 පිටුවේ අභ්‍යාස. එහෙනම් ඔය ටික ඉවර කරලා තියන්න. වීඩියෝ එක පැයකට ආසන්න කාලයක් තියෙන්නේ. ඒක දැන් ඉවරයි බලලා ඉවර වෙලා ටික වෙලාවක් කරන එකද අදම කරලා දාන්න. හරි. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. ඒකට අපිට තියෙන්නේ පූර්ණ සංඛ්‍යාවද ගණිත කර්ම කියන පාඩම. ඒකෙන් හම්බුමු. එහෙනම් එක ආයිබෝවන්.